சரி வாரேன் வாரேன்.
ஐயா கொஞ்சம் தள்ளுங்க அண்ணா இங்கே வாங்க அண்ணா மற்றவளம்மா ரைட் இன்றைய இந்த உத்தியோகபூர்வ கையெழுத்து நிகழ்விலே ராஜா கிளைன்பர்ட் கவுன்சிலர் ரேஸ் ராஜா தாசன் அலெக்சாண்டர் ஸ்டெர்லிங் ஸ்கோர் ஒன்லர் டார்கெட் ஸ்டீவன் கரியதாஸ் வீட்டம்மா அவர்கள்
ಸಮಾಜವಾದಿ ಜನರ ಜೀವಿತರು ಆಗ್ರಹವಾಗಿ ರವಿ ವಿಗ್ರಹಸೆಯ ಮೆಲುಕುವಾಗಿ ಸಂಭಾವನೆಯ ಮುಖಿಸುವುದಿನ ರವಿನ ಅವಸ್ಥಾನ ಈ ಸಂದರ್ಭ
YouTube तुमनी अध्यक्ष जनरल तुमनी दिशा लेकम तुमियनी अनिकुत निलधारी नोना महत्तुरुनी समृद्धिलाभीन नोना महत्तुरुनी संभावनीय अमुत्तनी මිත්‍රවරුනි පළමුවෙන්ම දවල් ආහාර ගන්න වෙලාව නිසා මම වැඩි දුරට කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම අද අපි යාපනයේ දිස්ත්‍රික්කෙත් අනික් දිස්ත්‍රික්කවලත් අලුත් සමුද්දිලාභීන් 75000ක් මේකට ඇතුල් කරනවා. ඒක වැදගත් කාරණයක්. මේ රටේ අවුරුදු 20ක් සමෘද්ධිය නොලැබුණු අය ඉන්නවා. මේ යුද්ධ කාලේ නොලැබුණු අය ඉන්නවා. ඊට පස්සේ නොලැබුණු අය ඉන්නවා. සමහරු සුදුසුකම් අනුව නෙමෙයි ලැබුණේ. සමහරු මරුණාන් පස්සෙත් ඒ වගේම සමෘද්ධිය ලැබුණා. වොමනායට සමෘද්ධිය ලැබුණේ නැහැ. ඒ නිසා ඒ වරද්ද හරි කරවන්න අපි හිතුවා ක්‍රියා කරන්න ඕන කියලා. එක්සත් ජාතික පක්ෂයට මේ අමාත්‍යාංශය අතට ගන්න පුළුවන් උනේ 2018 මාර්තු මාසෙ විතරයි. එදා බැලුවා අපි කරගත යුතු දේ. ඒත් සම්පූර්ණ ක්‍රමයක් ඇති කරන්න ඉස්සෙල්ලා ඔක්තෝබර් මාසේ දවස් 53ක් අපි බලේ නැතුව හිටියා. බලේ තිබුණා නම් ගිය මාර්තු වෙනකොට මේ සමෘද්ධිය ඔබට ලබලා දෙන්න තිබුණා. ඒත් යලිත් අපි බලය ලබාගෙන මං හිතුවා ටිකක් කල් යයි කියලා. ඒ දයාගමගේ ඇමතුමා කිව්වා බය වෙන්න එපා. අපි මේක ජූනි මාසේ ඉස්සෙල්ලා කරනවා කියලා. මං කිව්වා දයා ඕක කොහොමද කරන්න කියලා. එතුමා බාර අරගෙන දැන් ජූනි මාසේ කරනවා පොසොන් වලට ඉස්සෙල්ලා. පොසොන් වලට පස්සේ කරන්න එකයි. කොළඹ දිස්ත්‍රික්කේ විතරයි. අනික හැම එකම එතුමා කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ සමෘද්ධිලාභීන්ට මම සුබ ප්‍රාර්ථනා කරනවා
දයාගමගේ මැතිතුමා ගත්ත උනන්දුව නිසා තමයි අපිට මේක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතුමාට ඇමතිකමක් බාර දුන්නාම ඉස්සෙල්ලා බාර දුන්න එකේ එතුමා කරේ මොකද්ද? කුරුඳු කුඩා කර්මාන්ත කුඩා භෝග සියල්ලම දියුණු කරලා ගත්තා. ලෝක බැංකුව ආධාර ලබා ගත්තා. දැන් සමෘද්ධිය ලබාගෙන ඊටත් වඩා විශාල වැඩ කොටසක් කරන්නට එතුමා බලාපොරොත්තු වෙනවා. ඒකේ ආරම්භය මෙතනයි. මේක හරියට ආරම්භ වෙනවා නම් ඉස්සෙල්ලම කරේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා රුපියල් 15000ක් දුන්නා ණයක් හැටියට ඉතා ලෙහෙසි පහසු ක්‍රමයකට පොලියත් හුඟක් අඩුවේ. තවත් සැරයක් ඒක දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා. එහෙනම් 15000 දෙකක් එනවා. දැන් මෙතන අලුත් අයට සමෘද්ධිය හම්බ වෙනවා. මේ සියල්ලම කරන්න පුළුවන් උනේ එතුමගේ දක්ෂකම නිසා, ඒ වගේම අනෝම ගමගේ ඇමතිතුමිය නිසා, නියෝජ්‍ය ඇමතිතුමිය නිසා. මම විශේෂයෙන්ම එතුමාට ඔබ සියලු දෙනා වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. අද මේ යාපනය කරන්නේ අපි යාපනය ආරම්භ කළ දෙන විශාල සංවර්ධන වැඩ කොටසක් හැටියට. ඒ වැඩ කොටස තමයි අපි එදා ඉඳන් ආරම්භ කරා. ඒත් මේ අවුරුද්දේ අලුතෙන් මම උතුරු සංවර්ධන විෂයත් බාරගත්තා. මට උතුරු සංවර්ධන විෂය කරන්නට පළවෙනි වතාවට අපේ උතුරු පළාතේ යුද්ධයට යටත් වුණ ප්‍රදේශයේ විනාශ වුණ ප්‍රදේශයේ മന്ത്രിවරු එකතු වෙන යන්ත්‍රණයක් අපි ඇති කරලා තියෙනවා. එහෙනම් ඒගොල්ලේ අදහස් උවමනාකම් අනුව තමයි අපි මේ වැඩ කටයුත්ත කරලා තියෙන්නේ. දැනටම අපි මේ අවුරුද්දේ රුපියල් මිලියන 4000ක වැඩ කරනවා ගම්පෙරළිය යටතේ. මේ මන්ත්‍රීවරු සියලු දෙනාම උතුරු පළාතේ රුපියල් මිලියන 4000යි. ඒක අයිරෝඩ් ව්‍යාකෘතිය තියෙනවා. අපි දැන් මයිලඩි දීවර වරාය කරනවා. ගුරුනගා දීවර වරාය කරනවා. පලාලි ගුවන් තොටුපොළ හදන්නට රුපියල් මිලියන 2500ක් වුණයි. ඉන්දියාවෙන් ආධාර අරගෙන කංකසන්තුරේ වරාය අලුත් වැඩියා කරනවා. දීර්ඝ කරනවා. මේ යාපනයේ නගරේ අනිත් තැන්වල තවත් වැඩසටහන් අනුව ජලය ලබලා දෙන්න, අනික් නිවාස අමාත්‍යාංශේ නිවාස ලබලා දෙන්න, හොඳම පාසල ළඟම පාසල යටතේ ගොඩනැගිලි ලබලා දෙන්න. ඒ හැම අංශයෙන්ම අපි විශාල වැඩසටහනක් කරගෙන යනවා. ඒක තවත් දියුණු කරන්න ඕනේ. ඒකයි විශේෂයෙන්ම මම අපි මේ අවස්ථාවේදී මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ පැල්මෑරා ෆන්ඩ් එක පැල්මෑරා අරමුදල ආරම්භ කිරීම. දැනට රුපියල් මිලියන 2500ක් තියෙනවා. ඒත් අපි තවත් මුදල් එතෙන්ට දානවා. පුද්ගලික අංශයෙන් මුදල් ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. අපේ ඇමතිතුමත් කිව්වා ඒකට ආධාර උපකාර කරන්න පුළුවන් කියලා. ඊට අමතරව ඊයේ මුදල් ඇමතිතුමා ඇවිල්ලා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවල ඒ වගේම ආධාර උපකාර දීලා තියෙනවා. අපේ සෞඛ්‍ය ඇමතිතුමා අලුත් හොඳ රෝහල් ගණනාවක් විශේෂයෙන්ම මෙහාට දියුණු කරලා දීලා තියෙනවා. ඒකටයි මතක තියාගන්න. හදසි අනතුරු සේවයක් හොඳ කොළඹට හා සමාන එකක් මෙහාට ලැබලා දීලා දෙනවා. හෘදය සැත්කම් කිරීමට අංශයක් මෙහාට ලැබලා දීලා තියෙනවා. මේ සියල්ලම මෙහි දියුණුවට එනවා. ඒ නිසා තමයි මං විශේෂයෙන් පැමිණියේ මෙහි ගෙවල් 10000 ආරම්භ කරන්න. මේ ගෙවල් 10000 මේ ආරම්භ කරනවා හැම එකටම ලක්ෂ 10ක් එක්ක. අපි අද ඒක ආරම්භ කරා. දැනට ගෙවල් 4750ක අපි වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒව අවසන් කරන්නට යනවා. දැන් අපි තවත් 5220ක වැඩ කටයුතු ආරම්භ කරා. ඒවත් අවුරුද්ද අවසන් වෙනකොට ඉවර කරන්නට අවසන් කරන්නට අයි බලාපොරොත්තු වෙනවා. මීට අමතරව සිමෙන්ති පැනලින් පාවිච්චි කරපු නිවාස අපි නැගෙනහිර පළාතේ ඇති කරන්නට යනවා. එහෙනම් එතනම නිවාස 17000ක් තියෙනවා. ඒක විශාල සංඛ්‍යාව මේ අවුරුද්ද අවසන් කරන්න. ඒ ප්‍රදේශවල ලබලා දෙන්න. මොකද යුද්ධෙන් නැති උනේ
ඔබට මේ නිවාස අපි ලබලා දෙන්න ඕනේ. විශාල යුද්ධයක් තිබුණා මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම නැති වුණා. අපි එදා දන්නවා ජූලි ජාතිවාදී කෝලහල තිබුණ නැත්නම් මෙහෙම තත්වයක් ඇති වෙන්නේ නැහැ. එදා අපි එක්ක උදව් කරපු අපිට ආධාර කරපු ද්‍රවිඩ ජනතාව ඉදින් පස්සේ අපෙන් ඈත් වුණා. අපිට ආපහු තොරතුරු ලබා ගන්න අවුරුදු 10ක් ගියා. අවුරුදු 30ක් ගියා. ඒක අපි ඉගෙන ගන්න ඕනේ ආපහු මෙතන යුද්ධයක් ඇති නොකරන්න. යුද්ධ ඇති වුණේ තැන විශේෂයෙන්ම සංහිඳියාව ඇති කරන්න. අද මේ රටේ හොඳ සංහිඳියාව දියුණු වෙලා එනවා. ඉදිරියට යනවා. මං හිතුවා සංහිඳියාව ඉදිරියට යන නිසා මම කියන්න කැමතියි අපි අපේ ස්ථාවරයෙන් ඉවත් වෙලා නැහැ මේ රටේ දේශපාලන විසඳුම ගැන. ඒ අවස්ථාව අරගෙන අපි ඒක ක්‍රියාත්මක කරන්න ඕමනයි. ඒ නිසා තමයි ඒ එක අතින් බැලුවාම පාස්කු ඉරිදා මේ බෝම්බ පිපිරීම නිසා රටට තේරුණා මේක IS ත්‍රස්තවාදී වැඩ කටයුත්තක් කියලා. මේක ඇත්ත වශයෙන්ම ජාතිවාදය දා උනේ නැහැ. ඒකට විශේෂයෙන්ම පූජක පක්ෂයට මම ස්තුති කරන්න ඕනේ. ක්‍රිස්තියානි පූජක පක්ෂයට විශේෂයෙන්ම කාඩිනල්තුමාට බෞද්ධ සංඝරත්නයට විශේෂයෙන් අපේ මහානායක උන්වහන්සේලාට ඉස්ලාම් පූජක පක්ෂයට හින්දු පූජක පක්ෂයට එයා ඔක්කොම එකට එකතු වෙලා එදා රෑ වෙනකොට ජනතාවට කිව්වා මේක ත්‍රස්තවාදියක් මේ රටේ ඇති කරන්න එපා කියලා. ජාතිවාදී කොහලල්ල. ඒකේ ප්‍රතිඵලාව 27 එදා ඉරිදා රෑම අපිට ලැබුණේ කරුණු වලින් සාක්ෂි වලින් අපි විඝාටයේ වැඩ කටයුතු ආරම්භ කරා. Tamanට තිබුණේ විශ්වාසය නිසා මුස්ලිම් ජනතාව කිව්වා කර්තන් කුඩි වලයි සමන්තුරේයි ගෙවල් වල ඉන්නවා කියලා. ඒක අපි අල්ලගත්තේ නැත්තම් ඇත්ත වශයෙන්ම ඔය බෝම්බ සියල්ලම ලංකාව වටේ පැතිරෙනවා. අනේ හුඟක් අද තොරතුරු එනවා. සිංහල අයගෙන් එනවා, දෙමළ අයගෙන් එනවා, මුස්ලිම් අයගෙන් එනවා. වැඩියෙන් මෙන්න මුස්ලිම් අයගෙන්. ඒ නිසා අපි මේ ත්‍රස්තවාදයේ IS එකට විරුද්ධ ත්‍රස්තවාදයක්. IS ත්‍රස්තවාදීන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ. අපි ඒක අද තියෙන සහරාන්ගෙත් NTJ එකත් නැති කරලා තියෙන්නේ. ඒත් මේකට ආපහු හිස ඔසවන්න ඉඩ දෙන්න බෑ. ඒකයි අපි ඉදිරියට ගෙනියන්නේ. මේ වැඩ කටයුත්ත. ඒත් එහෙම කරන ගමන් ඒ වගේම තවත් කාරණයක් කියන්න කැමතියි. IS ත්‍රස්තවාදීන්ට මේ රට විරුද්ධව ක්‍රියා කළා ජාතිවාදය නැති වුණත් සුමානයක් ගිහින් මේ සියල්ලම සාමාන්‍ය තත්ත්වයට ආවිල්ලා පාසල් විවුර්ත කරන්න ගිය දිනේ කුලියා පිටියයි වාරිය පොළයි බිංගිරියයි ජාතිවාදී කෝලහල ඇති කරා. මුස්ලිම් කඩවලට ගැහුවා. ගෙවල් වලට ගැහුවා. මිනිවංගොඩට එල්ල ගැහුවා. මිනිවංගොඩ ගැහුවේ මුස්ලිම් කඩවලට විතරක් නෙමෙයි. Tamanට විරුද්ධ වෙලදාම් කරන සිංහල කඩ හතරකටත් ගැහුවා. ඒ සංවිධානය වෙලා කරපු එක. සංවිධානය වෙලා කරපු එක. මේ රටේ ජාතිවාදී කෝලහල ඇති කරන්න. ඒක ඇති වුණේ ගමන් මමත් අපේ ඇමතිවරුත් ඒ රැත් සෞන්දර්ය රැත් අඟහරුවාද රැත් ගත්ත පියවර නිසා මේක පාලනය කරන්න අපිට පුළුවන් වුණා. අපි දකිනවා සමහර තැන් වල තාමත් ඒ වගේ සිද්ධි ඇති වෙනවා. ඊට ඉස්සෙල්ලා දවසේ හලාවත ඇති වුණා සිද්ධි වගේ. ඒත් කුලියාපිටිය ප්‍රදේශය ඊට වඩා ඇති වුණා. එදා උණුසුමට ඇති වුණ එක. ඒක අද විභාග කරන්න කිව්වා. මේක සංවිධාත්මක කළා ඇති වුණ එක. තවත් තැන් කීපයක මෙහෙම සංවිධානය කළා තියෙනවා ජාතිවාදීව. ළඟදී මට ආරංචි වුණා බියගම කරන්ට ගියේ එකක්. තවත් ආසන කීපයක පොලිසියෙන් අපිට කියලා තියෙනවා. දැන් ඉතා භයානක තමයි මීගමුව. හැමදාම මීගමුවේ යටි මට්ටමෙන් මැද මට්ටමෙන් උඩ මට්ටමෙන් කතා යනවා. NTG එක එනවා. තෞෆීක් ජමාල් එක එනවා ගහන්න යනවා. තෞෆීක් ජමාල් එකට
ගහන්න ශක්තියක් නැද්ද? ඔය ඒ වැඩ කටයුතු මුකුත් කරන්න බෑ. තව දවසක කියනවා පාසලේ බෝම්බ තියෙනවා. තව තැනක කියනවා අන්න ඔතන ඔය මුස්ලිම් IS කාර්යෝ ඉන්නවා කියලා. ඉතින් මිනිස්සු කෝප වෙලා මේකට නැගලා ගිහින් සමහර විට ගහන්න ඉඩ තියෙනවා. මෙතන බලන්නේ මේ මීගමුවේ මේ කතා පතුරවලා උණුසුම් තත්වයක් ඇති කළා ජාතිවාදයට යන්න. මේ ජාතිවාදයෙන් බලන්නේ රටේ අවුලක් ඇති කරන්න. එහෙම අවුලක් ඇති වෙනවා නම් ඒකේ ජයග්‍රහණය එන්නේ IS ත්‍රස්තවාදීන්ට පමණයි. ජූලි කලබලයේදී ද්‍රවිඩ ජනතාව තරහ කරගත්තා වාගේ අද IS වාදයට විරුද්ධව ඉන්න මුස්ලිම් ජනතාව අපි නිශ්ශබ්ද කරගන්නේ. ඒතර කොහොමද මේ සටන ගෙනියන්නේ? මට බුද්ධිංශ වලින් කියනවා එහෙම තත්වයක් ඇති වුණොත් අපිට තොරතුරු ගන්න බැරි වෙනවා කියලා. එහෙනම් අද ජාතිවාදී කෝලහල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කරන්නට යන අය මොකද්ද කරන්නේ? ඒ අය බලන්නේ විශේෂයෙන්ම IS ත්‍රස්තවාදයට රුකුලක් දෙන්න. ඒ අය එහෙනම් IS ත්‍රස්තවාදීන් වාගේම සැලකන්න ඕනේ. අපි IS ත්‍රස්තවාදීන්ට කිසිම සමාවක් නැතුව ක්‍රියා කරනවා නම් IS ත්‍රස්තවාදීන්ට මෙහෙම ක්‍රියා කළ උදව් කරන අයටත් ඒ සමාව නැතුව වැඩ කරන්න ඕනේ. අපි මාසෙකින් මේක කඩලා තියෙන්නේ. මේ රටේ සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් කවුරුත් කැමති නෑ මේකට. එහෙනම් අපි අපේ පොලිසියට ආරක්ෂා හමුදාවට බුද්ධි සේවයට IS එකට විරුද්ධව ඒ ව්‍යාපාරය ගෙනියන්න දෙන්න. ඒ ව්‍යාපාරය කඩාකප්පල් කරන්නේ මේ රටේ ජාතිවාදී කෝලහල තියෙනවා නම්. අර සවුන්දා තිබුණේ කෝලහලේ පැතිරුණා නම් අපිට සිදු වෙනවා එදා IS ත්‍රස්තවාදයට විරුද්ධව තිබුණු වැඩ කටයුතු නවත්තන්න. ඒකයි එදා පාලනය කරේ. මං කිව්වා කමන්නේ පාලනය කරන්න. ඉදිරියට ගෙනියන්න. ඉතින් විශාල එකක් ඇති වුණොත් හැම එක්කෙනාම කෝලහල නවත්තන්නේයි විභාග කරන්න පරීක්ෂා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එකෙන් පැනලා යනවා. ඒ නිසා මෙහෙම ජාතිවාදී ප්‍රචණ්ඩත්වය ඇති කරන එක අපි නවත්තන්න ඕනේ. නවත්තලා තමයි අපි ඉදිරියට යන්න තියෙන්නේ. යාපනයේ උදාහරණයක් එදා ඇති වුණේ ජාතිවාදී කෝලහල නිසා යාපනෙත් නැති වුණා ලංකාවත් නැති වුණා. දැන් අඩු ගානේ අපි නැකිట్లా එනවා. IS ත්‍රස්තවාදයේ උනත් ඒක දැන් නැති වෙන්න යනවා. අද බලන්න අපේ සංචාරක ව්‍යාපාරේ කැඩුණාට දැන් ඉන්දියාවෙන් චීනෙන් ජර්මනියේ ස්විට්සර්ලන්තෙන් කියලා තියෙනවා ලංකාවට එන්න පුළුවන් අනික් රටවලුත් ඒවම කරන්ට යනවා. අපි ඉන්දියාව අගමැතිතුමා මෙහාට එනවා. තවත් ප්‍රධාන විදේශය ලංකාවට එන්න යනවා. ඉතින් මේ අවස්ථාව අපි නැගලා ඉන්න ඕනේ. අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනේ. අපි එයාට උදව් උපකාර කරනවා. තවත් උදව් උපකාර කරන්න ලෑස්ති. අනික් අංශවලට උපකාර කරනවා. ආර්ථිකයේ අපි මෙහෙම යනවා නම් තව මාසයක් යනකොට සාමාන්‍ය තත්ත්වයකට ගේන්න පුළුවන් කියලා මම කියන්න කැමතියි. ඉතින් මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ මේ සමුද්දිලාභීන්ට විශේෂයෙන් සුබ ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මම මෙන් අවසන් කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි இருந்து கொண்டே எமது பங்குகளில் இருக்கும் சபைகளில் சேர்ந்து